ඒ අතරේ අපි දැන් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සජීව සම්බන්ධ කරගන්නවා. සුබ උදෑසනක් ඔබතුමන්ට. සුබ උදෑසනක් රංගන. අපි මුලින්ම මේ කොවිඩ් ඖෂධ වර්ග විද්‍යාත්මකව තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව කියන කාරණාව රට හමුවේ තබමු. මොකද අපි වගකීම් සහගතව මේ ගැන කතා කරමු. ඔබතුමා ඒ සඳහා සාධනීය උත්තරයක් ලබා දෙනු ඇතැයි මා විශ්වාසය පළ කරනවා. දුවන්නන් වාලේ දෙවීම හෝ ප්‍රතික්ෂේප කරන්නන් වාලේ ප්‍රතික්ෂේප කිරීම හෝ ඒ දෙකම නෙවෙයි. මේකට විද්‍යාත්මක සාධක විද්‍යාත්මක තහවුරු කිරීම කරගන්නට වෙනවා. ඒ වගේම දේශීය ඖෂධවල ප්‍රතිශක්තිකරණ ගුණය තියෙනවා. ඒක අපි සාධනීයව දකින්න ඕනේ. නමුත් ඒ අතරේ අපිට යම් දේවල් මේක කොරෝනාවට නිට්ටාවට බෙහෙත එහෙම කියන්න පුළුවන්කම තියෙනවද? මේවා විද්‍යාත්මකව තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව ගැන පොඩ්ඩක් කතා කරමු. උරංගන මං හිතන්නේ මේ COVID-19 රෝගය ආරම්භ වෙච්ච දැන් පහුගිය වර්ෂයේ අන්තිම කාලේ එහෙම නැත්නම් මේ වර්ෂයේ මුල ඉඳන් ලෝකේ පුරාම මේ රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් කියන්නේ COVID වසංගතය මේක ගෝලීය වසංගතයක්නේ. ගෝලීය වසංගත තත්වය නිමා කරලීම සඳහා අපි මොන වගේ ප්‍රවේශයකටද යා යුත්තේ කියන එක සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් ඇති වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල විදිහට තමයි විශේෂයෙන්ම මේ එන්නත් වර්ග ලෝකේ පුරා විවිධ රටවල් වල විවිධ පර්යේෂණ ආරම්භ වුණේ ඩොලර් මිලියන ගණන් වියදම් කළා ඒ ආයෝජනය කළා මේ එන්නත් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් මම හිතන්නේ එන්නත් වර්ග 200කට වැඩි ගාණක් ලෝකේ පුරා ඒ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළා. ඒතර ඒකේ අවසන් අදියරට දැන් 10කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. සමහර එන්නත් හදිසි අනුමැතිය යටතේ ඉමර්ජන්සි අප්‍රූවල් කියන ඒ කොන්දේසි යටතේ මේ වෙනකොට සමහර රටවල් විසින් පාවිච්චි කරමින් ඉන්නවා. නමුත් අපි මතක තියාගන්න ඕන කාරණේ තමයි අවසන් විග්‍රහයේදී මේ කිසිදු එන්නතක් මේ වෙනතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් සුව කරන එන්නතක් විදිහට කොවිඩ් වලින් වැළකෙන්න පුළුවන් එන්නතක් විදිහට තවමත් අවසන් අනුමැතිය දීලා නැහැ ලෝකෙටම භාවිතා කරන්න. ඊගාවට ලෝකේ පුරාම මේ එන්නතට සමගාමීව ආරම්භ වුණා විවිධ පෙති වර්ග බටහිර ඖෂධ විවිධ පෙති වර්ග. ඔය අපි ප්‍රසිද්ධිය කතා කරපු ජපානයේ ඇවිගන් වගේ ඖෂධ ඊට අමතරව මැලේරියාවට භාවිතා කරන බෙහෙතක් ගැන අපි කතා කළා හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් කියන. එතකොට මේ වගේ බෙහෙත් වර්ග මේකට කොහොමද ආදේශ කරන්න කියන එක ගැන අපි ලෝකේ පුරා පර්යේෂණ ගියා. ඊගාවට ඒ සම්බන්ධයෙන් අපි කතා බහ කළා. නමුත් මේ බටහිර බෙහෙත් පවා බෙහෙත් පෙති පවා මේ වෙනතෙක් අවසන් විසඳුමක් විදිහට එහෙම නැත්නම් අවසන් මේ කොවිඩ් සුව කිරීම සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් විදිහට ලෝකේ තහවුරු වෙලා නැහැ. ඒතර ඔය කියන සංදර්භය යටතේ තමයි ලංකාව තුළ විශේෂයෙන් මේ හෙළ වෙදකම සහ ආයුර්වේද වෙදකම ආශ්‍රිතව ඖෂධ ගණනාවක් පිළිබඳ මේ වෙනකොට යම් කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒකෙන් විශේෂයෙන්ම මේ කෑගල්ල ප්‍රදේශයේ සකස් වෙච්ච මේ ඖෂධය සම්බන්ධයෙන් එහෙම නැත්නම් මේ පැණිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා. මොකද ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හරහා ජනතාවට ලබා දීච්ච ඒ ප්‍රචාරයත් එක්ක. එතකොට මෙතෙන්දිත් විශේෂයෙන්ම කියන්න ඕන කාරණේ තමයි එතකොට මේ ඖෂධයට අමතරව හෙළ වෙදකමේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ආයුර්වේද කොමසාරිස් ඉතාම පැහැදිලිව කිව්වා. විශේෂයෙන්ම රාජ්‍ය ඇමති චන්න ජයසුමන ඇමතිතුමා මේ සම්බන්ධයෙන් පැහැදිලිව කිව්වා මේ වගේ පැණි වර්ග 100කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට හඳුන්ලා දීලා තියෙනවා මේ මීට සමානව සහ මේ මීට සමගාමීව කියලා. ඊගාවට ආයුර්වේද දෙපාර්තමේන්තුව ආයුර්වේද කොමසාරිස් ඊයේ දවස්වල කිව්වා මේ වගේ ඖෂධ වට්ටෝරු 25ක් විතර ප්‍රමාණයක් මේ වෙනකොට ආයුර්වේද දෙපාර්තමේන්තුව ලියාපදිංචි සහ ආයුධම්පත් ඇවිල්ලා තියෙනවා කියන එක. ඒකට මේක තව එක්තරා ඒ අතර ආව වැඩියෙන් කතා බහට ලක් වෙච්ච පැණියක් විදිහට තමයි මේ කෑගල්ලේ මේ නිෂ්පාදනය කරපු ඖෂධ හෙළවසුව සම්බන්ධයෙන් කතා කරන්නේ. නමුත් මේ සියල්ලෙදිම එන්නතක් ගත්තත් බටහිර සකස් වෙන බෙහෙත් ගත්තත් මේ ලංකාවේ සකස් වෙන මේ ඖෂධ ගත්තත් අනිවාර්යයෙන්ම මේක විද්‍යාත්මක පදනමක් හරහා තමයි තහවුරු වෙන්න ඕන. ඒ වගේම අඩුම ගන්න ලංකාවේ භාවිතා කිරීම සඳහා ලංකාවේ මේ සම්බන්ධයෙන් ආයුර්වේද බෙහෙතක් නම් මේක ආයුර්වේද පර්යේෂණයකින් තහවුරු වෙන්න ඕන. ඊගාවට බටහිර බෙහෙතක් නම් බටහිර ඒ පර්යේෂණ ක්‍රමවේදයෙන් තහවුරු. නමුත් සියල්ල විද්‍යාත්මක ප්‍රවේශයක් කරා විය යුතුයි. එහෙම නැතුව අපි දැන් රටක් විදිහට දැන් මේ තහවුරු නොවෙච්ච දෙයක් පස්සේ යනවා නම් විශේෂයෙන්ම අපි අනුගමනය කළ යුතු මූලික හුරු පුරුදු අමතක කළා දාලා. දැන් අපි කෑගල්ලේ ඒ ඖෂධය සම්බන්ධයෙන් දැක්කේ ප්‍රධානම විවේචනය එතනනේ තියෙන්නේ. එතකොට මේ විවේචනයත් එක්ක විශේෂයෙන් ඒ අවදානමක් මතු වුණා කෑගල්ල දිස්ත්‍රික්කය තුල කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන්. මොකද මේ මූලික සෞඛ්‍ය පුරුදු අමතක කළා දාලා මේක සම්බන්ධයෙන් කටයුතු කිරීම හරහා. ඒ නිසා
අපි ජනතාවට විශේෂයෙන් කියන්නේ බලධාරීන්ට මෙතන වගකීමක් තියෙනවා මේ පරිශ්‍රණ ඉක්මන් කරන්න. මොකද මේවා මේ පිළිබඳ සැක සංකා සහිතව ඉදිරියට යාම ඊටාම අහිතකරයි රටක් විදිහට අපි මේ විදිහට ඉස්සරහට යන්නේ. ඒ නිසා විශේෂයෙන් බලධාරීන් ඉල්ලනවා ඊ අගමැතිතුමා කියපු විදිහටම මේ පරිශ්‍රණ කඩිනම් කළ යුතුයි. මේක ඇත්ත නැත්ත මොකද්ද කියලා රටට පැහැදිලි කළ යුතුයි. විශේෂයෙන්ම මේ විද්‍යාත්මක ප්‍රවේශය මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා නම් මම හිතන්නේ මහාචාර්ය පිළපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඊගාවට ඊයේ දවස්වල අගමැතිතුමා ජාතික පරිශ්‍රණ සභාවට මේ සම්බන්ධයෙන් යම් උපදෙස් ලබා දුන්නා මේක ඉක්මන් කරන්න කියන එක. කොහෙන් හරි මේ සම්බන්ධ විද්‍යාත්මක ප්‍රවේශයක් කරහා අවශ්‍ය පරීක්ෂණ සිද්ධ කළා රටට ඇත්ත නැත්ත මොකද්ද ප්‍රකාශ වෙන්න ඕන. එතෙක් අපි ජනතාවට දෙන පණිවිඩය තමයි අපි මේ දක්වා තහවුරු වෙලා තියෙන මේ රෝගය වළක්වා ගැනීම සඳහා හොඳම ක්‍රමවේද විදිහට සහවුරුලා තියෙන නිවැරදිව අත්සෝදන්න, මුවාවරණයක් නිවැරදිව පාවිච්චි කරන්න, මීටරේ දුර තියාගෙන ඉන්න කියන මේ මූලික સિદ્ધාන්ත තුන මත පිහිටලා කටයුතු කරන්න. එහෙම නැතුව මේ විද්‍යාත්මකව තහවුරු නොවිච්ච දෙයක් පස්සේ ගිහිල්ලා අර විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙන දේවල් අමතක කළා දාලා කටයුතු කිරීම හරහා අවසානයේදී තියෙන තැනට වඩා පහළ අඩියකට රටක් විදිහට අපිට පත් වෙන්න සිද්ධ වෙනවා කියන එක තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. පැහැදිලි ඔබතුමාගේ ප්‍රකාශය අතරේ මම තව පොඩි කාරණාවක් ඒකට අහන්නම් එකතු කරන්නම්. ඒ තමයි මේ ප්‍රශ්නේ අහන්න කලින් හේල වෙදකම ඒ වගේම ආයුර්වේද ඖෂධ පිළිබඳව ඒවයි තියෙන ප්‍රතිශක්තිකරන ගුණය පිළිබඳව ගෞරවය රැකගෙනයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. නමුත් දැන් ඒ අතරතුරේදී විවිධ අය විවිධ තැන්වල විවිධ ආකාරයට භාවිතා කරමින් මේ තමයි කොරෝනාවට නිට්ටාවට බෙහෙත කියන වචන ටික ඒ වචන සමුදාය නිකන් තේරුමක් නැතුව පිටකර හරීම ගැන අපි නැවත නැවතත් සිතා බැලිය යුතුයි නේද? පැහැදිලිවම රංගන මොකද අපේ හෙළවෙදකම කියන එක අපි දැන් ඒ හෙළවෙදකම ඉගෙන ගත්තේ නැති වුණත් අපි අහලා තියෙනවා අපි දැකලා තියෙනවා මේකේ තියෙන මේකේ තියෙන දක්ෂ ඒ හෙළවෙදකමේ නිරත වෙච්ච වෛද්‍යවරු ඒ අය විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය කර්මයේ තුල තියෙන ක්‍රමවේදයන් වල සාර්ථක ප්‍රතිඵල රටට අත්කර දුන්න කීර්තිමත් සහ ඇත්තටම මේකේ කාර්යක්ෂම විදිහට ප්‍රතිඵල දුන්න වෛද්‍යවරු පිළිබඳ අපි ඒ වෛද්‍ය කර්ම පිළිබඳ අපි අහලා තියෙනවා. ඒ නිසා මෙතෙන්දී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ හෙළවෙදකම වගේම අපේ ආයුර්වේද රැකගෙන ඉස්සරහට යන. දැන් මේ සමහර ප්‍රකාශ හරහා දැන් මේ නිට්ටාවටම හොඳ වෙනවා ඊගාවට මේ එක මාත්‍රාවක් ගත්තට පස්සේ ජීවිත කාලෙම කොවිඩ් හැදෙන්නේ නැහැ. දැන් මේ වගේ ප්‍රකාශ ඒ වගේම දැන් අපි ගත්තාම මේක කොවිඩ් විතරක් නෙමෙයි දියවැඩියාවත් මේකෙන් හොඳ වෙනවා කොලෙස්ටරෝලුත් මේකෙන් හොඳ වෙනවා. ඒ වගේ ප්‍රකාශ හරහා සමහර අවස්ථාවලදී අර සමාජයේ ඉදිරියේදී මේ හෙළවෙදකම පිළිබඳ යම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ සියලුම කාර්යයන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ කොවිඩ් වලට ප්‍රතිකර්මයක් හොයන අතරතුරේදී මේ අපේ දේශීයත්වයේ රැකගෙන මේ දේශීයත්වයේ කෙරෙහි තියෙන විශ්වාසය බිඳවට්ටන්න නැතුව දැන් මේ සමහර අනවශ්‍ය ප්‍රකාශ හරහා එතෙන්ට යනවා රටක් විදිහට. ඒක सिद्ध කරන්නේ නැතුව ඔබ කිව්ව පරිදි අපේ දේශීයත්වයේ අපේ හෙළවෙදකම අපේ ආයුර්වේදයත් රැකගෙන මේක ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ඒක තමයි විද්‍යාත්මක ප්‍රවේශය හරහා මේ අනවශ්‍ය ප්‍රකාශ सिद्ध කරන්නේ නැතුව මේ ක්‍රියාවලියට ඉඩ දීලා මේ සම්බන්ධ අවසන් ප්‍රතිඵල එන තේක අර සුදර්ශනී ෆර්නෑන්ඩෝ පුල්ලේ රාජ්‍ය අමාත්‍යතුම කියව විදිහට අපි රජයේ විදිහට ඒ අය මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඉන්නවා. එතකොට ඒකේ ප්‍රතිඵල රටට ඉදිරිපත් කරනවා. එතෙක් ජනතාව විදිහට අනවශ්‍ය අවධානමක් ගන්න නැතුව සංසුන්ව ඉන්න කියන එක තමයි රාජ්‍ය අමාත්‍යතුමේ කිව්වේ. අපිටත් ඒකම තමයි රටට ජනතාවට මතක් කරන්න සිද්ධ වෙන්නේ. තාම හොඳයි. මම හිතන්නේ උදෑසන අපි ඊටාම සාධනීය විදිහට ගැටලුවක් කොයි පැත්තටවත් මතු නොවන විදිහට කාරණාව කතා කළා. විවිධ අය විවිධ විදිහට අර්ථ නිරූපණය කරන්න පුළුවන්. නමුත් ජනතාවට හැබෑව යථාර්ථය කොතනද ජනතාව ඉන්න ඕනි කියන තේ පැහැදිලි කර දීම නම් ගොඩක්ම වටිනවා වෛද්‍යතුමනි. ඒ අතරේ මේ ඉදිරි දින කීපය පිළිබඳවත් අපි කොහොමද මේ කොවිඩ් කියන කාරණාවත් එක්ක තව කොච්චර කාලෙ යන්න වෙයිද කියන එකත් එක්කත් පොඩි පැහැදිලි කිරීමක් කරමු. ඒ වගේම හුදකලා කිරීම එහෙමත් නැත්නම් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම මේ ගැනත් ගොඩක් එක කතා විදියට යනවා. නමුත් කොහෙන්වත් ඒ කාරණා පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ මෙහෙම තැනකට යනවායි කියලා. ආරක්ෂකාංශ පැහැදිලිව මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග මොනවද කොහොමද කියලාත් කියලා තියෙනවා. ඔබතුමාලාගේ නිර්දේශ මොනවද? ඉස්සරහා තත්ත්වය කෙසේ විය යුතුද? මම හිතන්නේ රංගන මේ ගෝලීය වසංගතයකට අපි මුහුණ දෙමින් සිටින එක අමතක කරන්න බෑ. ඒතකොට ලෝකයේ පුරා කොවිඩ් වැඩි වෙන අතරතුරේදී අපි රටක් විදිහට මොන ක්‍රියාමාර්ග ගතත් ලෝකයේ තියෙන ප්‍රවණතා එක්ක අපිට ගැටෙමින් තමයි යන්න වෙන්නේ. ඒක විශේෂයෙන්ම දැන් ඉදිරියේදී ගුවන් තොටුපළ විවෘත වෙනවා නම් ඒකට අවශ්‍ය මාර්ගෝපදේශයක් ඉස්සරහට යනවා නම් රටේ ආර්ථිකය විවෘත කළා අපි අනිවාර්යෙන් පවත්වාගෙන යා යුතුයි. ඒ සියල්ල කිරීමේදී විශේෂයෙන්ම ලෝකයේ පුරා ප්‍රවණතා අමතක කරන්න බෑ. ඒකට අද ලෝකයේ තියෙන ප්‍රවණතාවය තමයි කොවිඩ් ලෝකයේ පුරා දවසින් දවස වැඩි වෙමින් තියෙනවා. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පුරෝකථනය කරනවා.
එළමෙන සති කිහිපය ජනවාරි මැද විතර වෙනකොට ඇමරිකා එක්සත් ජනපද යුරෝපය ඇතුළු අසල්වැසි ඉන්දියාව ඇතුළු මේ තැන්වල වඩා තීව්‍ර තැනක දැන් තියෙන තැනට වඩා නරක තැනකට කොවිඩ් ගමන් කරයි කියන කාරණේ. එතකොට රටක් විදිහට අපි මෙන්න මේ කියන සාධකයෙන් බැහැර වෙලා තීන්දුව తీරන ගන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම අපේ රට තුලත් අපේ දෛනිකව වාර්තා වෙච්ච රෝගීන් ගාන 200 300 400 වගේ සිවිච් ප්‍රමාණය දැන් දෛනිකව රෝගීන් 500 600 700 සමහර දවස්වල 800 දක්වා යන තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. දැන් පහුගිය සතිය තුල විතරක් දවස් 7ට රෝගීන් 5000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. කියන්නේ දවසකට 700කට වැඩි රෝගීන් ගාණක් ඇවරේජ්. ඒ කියන්නේ සාමාන්‍ය වාර්තා වෙනවා එක දවසකට. එතකොට අපි හොඳ කළා ගෙදර යවන්නේ 400ක් වෙනකොට 700ක් වාර්තා වෙනවා නම් ඒ කියන්නේ 300ක් අපේ ශුද්ධ විදියට අපේ පද්ධතියට එකතු වෙනවා. ඒතර පද්ධතිය තව දැනට අපි පද්ධතිය බිඳ වැටෙන්නේ නැතුව පවත්වාගෙන යනවා. නමුත් මේක අභියෝගයක්. ඒ නිසා විශේෂයෙන්ම මෙන්න මේ කියන தත්ත්වය යටතේ තමයි අපි තීන්දුව తీරන ගත යුත්තේ. විශේෂයෙන් රජයේ වෛද්‍යාරික සංඝ විදිහට අපි යෝජනා කළේ අවදානම හඳුනා ගැනීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි. ඒ සඳහා දැනට තියෙන ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් ටෙස්ට් එක තමයි PCR පරීක්ෂණය. දැන් ඊයේ දවස් තුල PCR 17000කට වැඩි ප්‍රමාණයක් කරලා තිනවා. ඔබ දන්නවා මේක මෙතෙන්ට ගේන්න කොතරම් හඬක් නගන්න සිද්ධ වුණාද කියලා. ඉතින් ඒ නිසා දැන් වසංගත රෝග විද්‍යාංශය පවා පිළිගන්නවා මේක 20000 සීමාවට ගේන්න ඕන කියලා. අහමු සමාජ නියැදි ගන්න කියලා අපි කිව්වා. දැන් ඒක සිද්ධ වෙමින් තියෙනවා. ඒ නිසා රටක් විදිහට අවදානම තක්සේරු කිරීම එදාට වඩා හොඳ තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකත් එක්ක අපේ පද්ධතිය රැකගෙන මේ ඉස්සරහට යාම සිද්ධ වෙනවා. ඒ හින්දා බලධාරීන් විදිහට විශේෂයෙන්ම අද දැන් ප්‍රදේශ උදකලා කිරීම සහ හුදකලාවෙම ඉවත් කිරීම ගැන ඔබ කතා කළා. ඉතාම විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ ඒක සමීපව අධ්‍යයනය කරමින් සිදු වෙමින් තියෙනවා. දැන් කොළඹ හුදකලා කරලා තිබිච්ච මහල් නිවාස 13 මම හිතන්නේ 10කට ආසන්න ප්‍රමාණයක් අද දැන් උදෑසන වෙනකොට හුදකලා බවෙන් ඉවත් වෙනවා. ඒතකොට 3ක් තමයි ඉතුරු වෙන්නේ. ඒ 3 ඉතුරු කරගන්න ඒතකොට විද්‍යාත්මක හේතු තියෙනවා. ඒ විදිහට අර සියල්ල එකපාර විවෘත කරන්නේ හෝ සියල්ල එකපාර වහලා දාන්න නැතුව ඒ ප්‍රවේශය ඉතා වැදගත් වෙනවා. දැනට රජය සහ බලධාරීන් අනුගමනය කරන දේ. ඒ වගේම අද ඉඳන් අලුතෙන් හුදකලා වෙන ප්‍රදේශ තියෙනවා. ඒ සියල්ලම පහුගිය දවස්වල මේ අවදානම තක්සේරු කිරීමේ ප්‍රතිඵල මත තමයි තීන්දුව වෙන්නේ. ඒ නිසා මේ ප්‍රවේශය ඊටාම නිවැරදි. ඒ ප්‍රවේශය හරහා ඉදිරියට ආ යුතුයි කියලා අපිත් විශ්වාස කරනවා. ඒ වගේම තමයි අපි යෝජනා කරන්නේ මේ අවදානම sannivedanaya කිරීම ඊට වඩා හොඳින් ජනතාවට සිද්ධ විය යුතුයි. එතකොට තමයි ජනතාව වගකීම් සහගතව හැසිරෙන්නේ. ජනතාවගෙන් අපි ඉල්ලනවා එළමෙනවා උත්සව සමයක්. ඒ උත්සව සමය තුල ඔබ මීට කලින් මේ අවුරුද්දට කලින් මේ දෙසැම්බර් මාසේ උත්සව කාලය තුල ගත කරපු විදිහට ඔබට ගත කරන්න බෑ. නව සාමාන්‍යකරණයක් එක්ක ඉස්සරහට යන්න වෙන්නේ. එතෙන්දී ඔබ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට මාර්ගෝපදේශ නිකුත් කරලා තිනවා. ඒවා අධ්‍යයනය කළා ඔබට කොවිඩ් හදා ගන්න නැතුව ඔබෙන් කොවිඩ් සමාජයට යන්නේ නැතුව නව සාමාන්‍යකරණයත් එක්ක මූලික සෞඛ්‍ය පුරුදුත් එක්ක ජීවත් වෙන්න ඔබ ඉගෙන ගත්තොත් එහෙම හොදකලා කරන්න රට වහන්න ලොක්ඩවුන් කරන්න පිළිබඳ කතාබහක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. යම් සංවාදයක් මේ වෙනකොට මතුවලා තියෙනවා. නමුත් අපි අර කියු විදිහට 25 වෙනිදා වෙනකොට රටට මොකද්ද කරන්න කියලා අද දැන් මේ දවස් වෙනකොට දැන් සතියකටත් තව වැඩි කාලයක් තියෙනවා. සති දෙකකට ආසන්න කාලයක් තියෙනවා. අද තීරණය කරන්න බෑ. ඒ නිසා ඔබ මේ මොහොතේදී ජනතාව විදිහට වගකීම් සහගත හැසිරීමත් එක්ක තමයි 20 25 වෙනකොට රටේ පැවැත්ම කොතෙන්ටද ගෙනියන්නේ කියලා රජයට සහ බලධාරීන්ට තීරණය කරන්න වෙන්නේ. ඒතකොට අපි කවුරුවත් කැමති නැහැ. ඔබ මම ඇතුළු අපි කවුරුවත් කැමති රට වහනවට. ඒ හරහා අපි හැමෝගෙම ජන ජීවිතයට බලපෑමක් වෙනවා. එමනම් ජනතාවට තියෙන්නේ රට වැහෙන්නේ නැති තැනට අවශ්‍ය කරන වගකීම් සහගත හැසිරීම අපිට දෙන්න. ඒක ජාතික වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කළොත් එහෙම ඉදිරි කාලේ විශේෂයෙන්ම ජනවාරි මාසේ අපි එළමෙන අලුත් අවුරුද්දක් එනවා. ඒ අවුරුද්ද වඩා සාර්ථක සහ කොවිඩ් පාලනය කරපු අවුරුද්දක් විදිහට ගෙන යන්න බලධාරීන්ට අවශ්‍ය උපරිම සහයෝගය ජනතාව විදිහට දෙන්න. මොකද මේක පබ්ලික් හෙල්ත් ඉමර්ජන්සි එකක් රංගන. පබ්ලික් හෙල්ත් ඉමර්ජන්සි එකේදී මහජන සෞඛ්‍ය උග්‍ර ගැටලුවකදී මහ ජනතාවගේ සහයෝගය නැතුව අපි කිසිදු දෙයක් කරලා නැහැ. මොකද අපි මේ දක්වා මහජන සෞඛ්‍ය ගැටලු විසඳලා තියෙන මැලේරියාව අපි තුරන් කරපු රට. අපි රුබෙල්ලා තුරන් කරලා තිනවා. අපි සරම්ප නැති කරලා තිනවා. ඒ විදිහට පොලියෝ තුරන් කරපු රටක්. ඒ සියලුම වැඩසටහන් වලදී අපි ජනතා සහයෝගයත් එක්ක තමයි එතෙන්ට ගියේ. ඒක බලහත්කාරයෙන් ගත්ත දෙයක් නෙමෙයි. අවබෝධයෙන් ජනතාව අපිට දුන්න සහයෝගයක්. ඒ නිසා මෙතෙන්දිත් කොවිඩ් වලදී ජනතා සහයෝගය සියලු පාර්ශවවල සහයෝගය නැතුව මේක යන්න බෑ. ඒ නිසා බලාපොරොත්තු වෙන ජනතාව වගකීම් සහගතව හැසිරීම සහ බලධාරීන් කාර්යක්ෂම විදිහට මේ මොහොතේදී ගත යුතු තීන්දුව තියෙන වහාම ප්‍රකාශයටපත් කිරීම හරහා එළබෙන අවුරුද්ද වඩා සුබදායි තැනකට අපිට ගෙනියන්න පුළුවන් කියලා. බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් සමගින් මේ විදිහට ජනතාව දැනුවත් කරන්න සම්බන්ධ වුණාට.